නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ සමාධින් භික්ඛවේ භාවේ තබ්බං මහණෙනි සමාධිය චිත්ත ඒකාග්‍රතාවය ප්‍රගුණ කළ යුතුයි වැඩි යුතුයි කියන වග. එහෙමනම් මේ සමාධියක් ප්‍රගුණ කර ගැනීමේදී සමාධියට අවශ්‍ය කරන වටපිටාව එහෙමත් නැත්නම් මේ සමාධි කියන වචනයත් එක්ක අපි දැනගත යුතු කාරණා බොහෝමයක් තිබෙනවා. කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා වචන ස්වල්පයකින් මේ සමාධි කියන වචනේ තෝරා දීලා කමඨහනක් සිහිපත් කරමින් හැම කෙනෙක්ම එකට එකතු වෙලා විනාඩි කිහිපයක් භාවනා කරලා නැවතත් මේ දේශනාව හා සහසම්බන්ධ වීමට බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපට දේශනා කරන්නේ මේ සමාධිය දියුණු කර ගැනීම නිසා තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සමාධියෙන් තොරව මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සිව්සස් දහම් අවබෝධ කර ගැනීමට පුළුවන්කමක් නැහැ. එහෙමනම් මේ සමාධි කියන වචනයට විසුද්ධි මාර්ග අට කතාවේදී පෙන්වා දෙනවා කේනට්ඨේන සමාධි. සමාධි කියලා කියන්නේ කුමන අර්ථයකින්ද? සමාදානට්ඨේන සමාධි. සමාදාන අර්ථයෙන් තමයි සමාධි කියලා කියන්නේ. එහෙමනම් මෙතන සමාදාන අර්ථය කියලා කියන්නේ කුමක්ද කියලා විමසනකොට විසුද්ධි මාර්ග අට කතාවේදීම පෙන්වා දෙනවා ඒකාරම්මනේ චිත්ත චේතසිකානං සමං සම්මාච ආධානං තපනන්ති වුත්තං. ඒ කියන්නේ එක අරමුණක චිත්ත චෛතසික ධර්මයන්ගේ මනාව සමව පිහිටීමක් වෙනවද? මනාව පිහිටීමක් වෙනවද? එහෙමත් නැත්නම් චිත්ත චෛතසිකයන් එක අරමුණක හොඳින් පවත්වා ගන්නවාද? මෙන්න මේක තමයි පින්වතුනි සමාධිය කියලා කියන්නේ. එහෙමනම් චිත්ත ඒකාග්‍රතාවය සමාධිය කියනකොට අපේ සිතත් සිතවිලිත් එක අරමුණක මනාව පිහිටුවා ගැනීමෙන් තමයි අපට සමාධි කියන අවස්ථාව උදාපත් වෙන්නේ. එහෙමත් නැත්නම් ඒකාරම්මනේ චිත්ත චේතසිකා සමං සම්මාච අවික්කප්පමානා අවිප්පකින්නාව පුත්වා තිත්තන්ති. මේ චිත්ත චෛතසික ධර්මයෝ එකම අරමුණක මනාව වික්ෂිප්ත භාවයට පත් නොකොට අවුල් වියවුල් භාවයට පත් නොකොට පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා නම් මෙන්න මේක තමයි සමාධිය කියලා කියන්නේ. එහෙමනම් සමාධියෙන් තොරව අපට කිසිම දෙයක් කරගන්න බෑ. එහෙමනම් චිත්ත ඒකාග්‍රතාවය, චිත්ත සමාධිය උදෙසා අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ගිය සූත්‍ර දේශනාවේදී අපට පැහැදිලි කොට වදාරනවා චිත්ත ඒකාග්‍රතාවය සමාධි උපදවා ගැනීමට හැකි ඊ타ත්ම පහසු භාවනා කර්මස්ථාන තුනක්. මේ සමත භාවනාවට පිවිසීමේ දොරටු තුනක් හැටියට තමයි අපේ පෞරාණික ආචාර්යන් වහන්සේලා උගන්වන්නේ. ඒ තමයි පින්වතුනි ආනාපාන සති භාවේ තබ්බා විතක් උපච්ඡේදාය. මේ විතර්ක ගතිය, වික්ෂිප්ත ගතිය, නොසන්සුන් ගතිය සංසුන් කරගන්න නම් ආනාපාන සති භාවනාව වැඩි යුතුයි. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රී භාවනාව වැඩි යුතුයි
මේ ව්‍යාපාදය, කේන්තිය, නුරුස්සන ගතිය, ගැටීම හිතේ සංසිඳුවා ගැනීමට. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. අසුභ භාවනාව වැඩිය යුතුයි මේ රාග ස්වභාවය, ඇලීම් බැඳීම් ස්වභාවය සංසිඳුවා ගැනීමට නම්. එහෙමනම් පින්වතුනි මෙතන වැදගත් කර්මස්ථාන තුනක් ප්‍රකාශ කරනවා. ආනාපාන සති භාවනාවත්, මෛත්‍රී භාවනාවත්, ඒ වගේම තමයි අසුභ භාවනාවත්. එක පැත්තකින් මේ කර්මස්ථාන තුන චිත්ත ඒකාග්‍රතාවයට, චිත්ත සමාධියට පිවිසීමේ දොරටු තුනක්. ඊටමත් වැදගත් කර්මස්ථාන තුනක්. ඒ නිසා මම කෙටියෙන් මේ මොහොතේදී සිහිපත් කර දෙනවා මේ ආනාපාන සති භාවනාව ගැන. ඊට පස්සේ අපට පුළුවන් කෙටියෙන් නමුත් බොහොම සුළු වෙලාවක් හරි කමක් නැහැ. ඒ භාවනාව ටිකක් ප්‍රගුණ කරලා ඊළඟට දීර්ඝ අර්ථකථනයේ වෙත හිත යොමු කරගන්නට. දැන් මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ නාසිකාග්‍රයෙහි සිහිය පිහිටුවාගෙන දියුණු කරගන්න භාවනාවක්. එහෙමත් නැත්නම් ස්වභාවික ආස්වාස ප්‍රස්වාස අරමුණු කරගෙන දියුණු කරගන්න භාවනාවක්. දැන් Tamanට පුළුවන් නාසිකාග්‍රයෙහි සිහිය පිහිටුවාගෙන ස්වභාවයෙන් දැනෙන ආස්වාස නම් ආස්වාස කියන අවස්ථාව, ප්‍රස්වාස නම් ප්‍රස්වාස කියන අවස්ථාව. එහෙමත් නැත්නම් භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ ඒ නාසිකා අග සිහිය පිහිටුවාගෙන හිත පවත්වා ගත්තේ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා කියන අවබෝධය. එමනම් අපට පුළුවන් නාසිකාග හිත පිහිටුවාගෙන ස්වභාවික හුස්ම රැල්ල අරමුණු කරගෙන ඒ ආස්වාස නම් ආස්වාස කියන දැනුම සිහිය, ප්‍රස්වාස නම් ප්‍රස්වාස කියන දැනුම සිහිය ඇති කරගෙන මේ හුස්ම රැල්ල තුල හිත පවත්වා ගන්න. දැන් කෙනෙකුට හුස්ම රැල්ල දැනෙන්නේ නැත්නම් පමණක් පුළුවන් ආස්වාස නම් ආස්වාස 1 ප්‍රස්වාස නම් 1 නැවත ආස්වාස 2 ප්‍රස්වාස 2 ඔය විදිහට 1 සිට 8 දක්වා අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න. හැබැයි බැරි වෙලාවත් මේ ගණන් ක්‍රමයේ Tamanට වැරදුනා නම්, පැටළුණා නම්, අමතක වුණා නම් අන්න Tamanගේ හිත පිට ගියා කියන එක Tamanටම දැනෙනවා. ඒ නිසා Tamanට පුළුවන් පළමුවෙන් ගණන් කරන ක්‍රමයට මත්තෙන් ස්වභාවික ආස්වාස ප්‍රස්වාස අරමුණු කරගෙන හිත තැම්පත් කරගන්න. එසේ අපහසු වුණොත් විතරක් පින්වතුන්ට පුළුවන් ඒ නාසිකාග්‍රය තුල හිත පිහිටුවාගෙන ඒ ආස්වාස ප්‍රස්වාස ගණන් කරමින් හිත තැම්පත් කරගන්න. සුළු වේලාවක් එසේ ගණන් කරන ක්‍රමය අනුගමනය කරලා ඉන් අනතුරුව පුළුවන් Tamanට නැවතත් ඒ ස්වභාවික හුස්ම රැල්ල වෙතම හිත පිහිටුවාගෙන ගණන් කරන ක්‍රමය අමතක කරලා. එහෙමනම් මේ මොහොතේදී අපි සුළු වේලාවක් විනාඩි 15ක් විතර ආනාපාන සති භාවනාව වඩලා නැවත අපි මේ දේශනාවට සහසම්බන්ධ වෙමු. එහෙමනම් කවුරුත් Tamanට සුදුසු තැනක සුදුසු පරිසරයක් නම් හොඳට වාඩි වෙලා තමන්ට පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන බද්ධ පරියන්කේ වාඩි වෙන්න. අපහසු කෙනෙක් ඉන්නවා නම් පුටුවක හරි කමක් නැහැ. ඒ පහසු ඉරියව්වක තමන්ගේ උඩුකය කෙලින් තබාගෙන හොඳට සිහියෙන් S2 පියාගෙන තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා හොඳට හිතෙන් බලන්න. ඒ කියන්නේ හිස මුදුනේ ඉඳලා ඒ දකුණු පැත්තට, ඒ වගේම නැවතත් හිස මුදුන ඉඳලා වම් පැත්තට ඒ සම්පූර්ණ තමන්ගේ කය තුල විතරක් හොඳට සිහිය පිහිටුවා ගන්න. දැන් කය තුල සිහිය පිහිටුවා ගන්නකොට තමන්ටම තේරෙනවා තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව කොහොමද කියලා. තමන්ට දැනෙනවා. තමන්ගේ හිතට අරමුණු වෙනවා. අන්න ඒ වගේ වෙලාවකදී තමන් තේරුම් ගන්නට ඕනේ එකපාරටම අපට අර භාවනා කමටහනට හුස්ම රැල්ලට
හිත ගන්ට මත්තෙන් තමන්ට පුළුවන් නම් තමන්ගේ කයත් එක්ක හිත සුළු වෙලාවක් පවත්වාගෙන ඒ කියන්නේ කයත් එක්ක හිත පවත්වාගෙන මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා තප්පර කීපයක් හොඳට සංසුන්ව බලලා දැන් ඔබට පුළුවන් නාසිකාග්‍රේ වෙත හිත යොමු කරගන්න. එසේ හිත යොමු කරගෙන දැන් ස්වභාවික ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කරන්න. ඉතින් මම අද භාවනා පූර්ව කෘතියක් ගැන කතා නොකොට තමයි මේ කෙලින්ම ආනාපාන සති භාවනා හුස්ම රැල්ල වෙත හිත යොමු කරන්නට කියලා කියන්නේ. එහෙමනම් ඔන්න පින්වතුන්ට දැන් අවස්ථාව තියෙනවා. ඒ භාවනා කර්මස්ථානයේ තුල හිත පිහිටුවා ගන්නට සෑම දිනාටම ශක්තිය, ධෛර්යය, වීර්ය වාසනාව ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ත්‍රිවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවික්ඛේප ලක්ඛනෝ සමාධි වික්ඛේප විද්ධංසන රසෝ අවිකම්පන පච්චුපට්ඨානෝ සුඛස්ස පදට්ඨානන්ති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සමාධි කියන වචනයට තථාගතයන් වහන්සේගේම ප්‍රකීර්ණක දේශනාවක් වන අට කතාවන්හි විග්‍රහ කර දෙන කාරණා හතරක් මේ මාතෘකා කරගත්තේ. මේ සමාධියක තියෙන ලක්ෂණයත් රසයත් වැටහෙන ආකාරය සහ ආසන්න කාරණාව කියන මේ කාරණාවන් අපි තේරුම් කරගත යුතු වෙනවා. ප්‍රායෝගිකව යම්කිසි කෙනෙක් යම් කුසලාරම්මණයක හිත මනසේ පිහිටුවා ගන්නවා කියලා කියන්නේ එතන වික්ෂේප භාවයක් නැහැ කියලා කියන්නේ අවික්ඛේප ලක්ෂණේ යුක්තයි මේ සමාධිය. එන සමාධිය කියලා කියන්නේ වික්ෂේප භවක්, වික්ෂිප්ත භවක් නැහැ කියන ලක්ෂණය. ඒ විතරක් නෙමෙයි, මේ සමාධිය සමග අවික්ඛේප භාවය, වික්ෂිප්ත නොවන භව වැඩෙනවා කියලා කියන්නේ අර වික්ෂේප ගතිය ක්‍රමක්‍රමයෙන් හිතින් ඈත් වෙනවා. අන්න ඒක තමයි රසය. ඒ වගේම තමන් යම් සමාධියක සිටිනවා කියලා කියන්නේ කිසිම වෙලාවක කම්පනයක් හිතට දැනෙන්නේ නැහැ. අපි දන්න සමහරක් වෙලාවල් සමහරක් යෝගීන් භාවනා කරගෙන යනකොට නොයෙක් කම්පන ඇති වෙනවා කියන. ඒ වගේම එක සත්තු යනවා වගේ දඟලනවා කූඹි වගේ සත්තු වෙන දඟලනවා කියලා එක දේවල් කියන. ඒ වගේ කම්පන ඇති වෙනවා කියලා කියන්නේ සමාධිය තුල තවම හිත කිඳා බැසලා නැහැ කියන එකයි. එහෙමනම් කෙනෙක් ඒ සමාධිය තුලට බැසගත්තා නම් අන්න තමන්ට වැටහෙනවා කොහොමද තමන් තුල කම්පනයක් නැහැ. තමන්ට වෙනත් අරමුණු දැනීමක් නැහැ. වෙනත් අරමුණු ස්පර්ශ කිරීමක් නැහැ. අන්න ඒ ස්වභාවයට හිතපත් වෙනකොට තමයි තමන්ටම වැටහෙනවා මම දැන් මේ මොහොතේ සමාධියක හිත පවත්වාගෙන ඉන්නේ කියලා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේම දේශනා කොට වදාරනවා සුඛිනෝ චිත්තං සමාධියති. මේ කායික සුවයයි මානසික සුවයයි නිසා තමයි, සැප වේදනාව නිසා තමයි සිත සමාධිගත වෙන්නේ කියලා. අන්න ඒ වගේ අපි සමාධිය අපි ලැබුවා කියලා අපට ආසන්නම කාරණාව තමයි සමාධියට මේ සැපය. හැබැයි හැම වෙලාවක මතක තියාගන්න හිතට යම් කිසි දුකක්, වේදනාවක්, පීඩාවක්,
පැමිණෙනවා කියලා කියන්නේ තමන් තුළ සමාධිය පිහිටා ගන්න අපහසුයි. හැබැයි හැම වෙලාවකදීම අපි සමාධියක හිත පිහිටුවා ගන්නවා කියලා කියන්නේ අපේ සිත සැපවත්ව, සුවපත්ව, යහපත්ව පවත්වා ගැනීමට අපි නිරන්තරයෙන් උත්සාහවත් වෙන්න ඕනේ. මොකද සැපය තමයි මේ සමාධියට ආසන්න කාරණාව. එහෙමනම් මේ කියන සමාධිය නොඑක් ප්‍රභේදගතව තමයි විසුද්ධි මාර්ග අට කතාවේ විස්තර කර දෙන්නේ. ඒක නිසා පළමුවෙනි සමාධි ක්‍රමය තමයි අවික්කේප ලක්ෂණේන ඒකවිදෝ. අවික්කේප ලක්ෂණය වික්ෂිප්ත නොවන බවින් මේ සමාධිය එක්වැදෑරුම් වෙනවා. අපි දැන් දන්නවා අපේ සිතේ වික්ෂිප්ත භාවය සංසිඳුවා ගැනීමට නොඑක් භාවනා කර්මස්ථාන තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ ආනාපාන සති භාවනාව. දැන් මම අද ආනාපාන සති භාවනාව තුල කෙනෙක් ප්‍රායෝගිකව හිත පිහිටුවා ගන්නේ කොහොමද? ඒ තුලින් චිත්ත සමාධියක් ඇති කරගන්නේ කොහොමද? පරිකර්ම අවස්ථාවට, උපචාර අවස්ථාවට, අර්පණ අවස්ථාවට හිතපත් වෙන්නේ කොහොමද? මේ කරුණු කාරණාවන් ගැන බොහොම කෙටියෙන් සරලව විස්තර කර දෙන්න බලාපොරොත්තු වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍ර දේශනාවේදී ඉතා වැදගත් කාරණාවක් ඉස්මතු කරා සෑම යෝගියෙක්ම දැනගත යුතුයි. න භික්ඛවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සතින් වදාමි. මහණෙනි මම සිහිය සහ නුවණ දුර්වල කෙනෙකුට ආනාපාන සති භාවනාව අනුදැන වදාරන්නේ නැහැ. අන්න පළමුවෙනි අවවාදය. තමන් තුළ සිහි නුවණ දුර්වලයි නම් එහෙමත් නැත්නම් තමන් දිහේතුක ප්‍රතිසන්දියක් නම් එහෙමත් නැත්නම් තමන්ට ඒ කිසිම ආකාරයේ සිහිය සහ නුවණ පවත්වා ගැනීමේ දක්ෂතාවයක් නැත්නම් ඕමනාවක් නැත්නම් එවැනි කෙනෙකුට ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්න අපහසුයි. තවත් අවවාදයක් භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී වදාරනවා ආතාපි සම්පජානෝ සතිමා. මෙන්න මේ වචන තුන සෑම භාවනා යෝගියෙකුටම තථාගතයන් වහන්සේ උගන්වන කර්මස්ථානයේ උසස් ප්‍රතිඵල ලබන්නට නම් ආතාපි කෙලස් තවන වීර්යය තමන් ළඟ තියෙන්න ඕනේ. සම්පජානෝ නුවණ මේ භාවනා කර්මස්ථානය මනාව තේරුම් ගැනීමේ නුවණ ප්‍රඥාව තියෙන්නට ඕනේ. සතිමා සිහිය. එහෙමනම් බලන්න සිහි නුවණ සමග කෙලස් තවන වීර්ය එකතු වෙනවා නම් අන්න එවැනි යෝගියෙකුට පහසුවෙන් මේ ආනාපාන සති භාවනා ප්‍රධාන කොටගත් සියලුම කර්මස්ථාන දිනු කරගන්න පහසුයි. ඒ බව තමයි භාග්‍යවතුන් වහන්සේ සෑම කර්මස්ථානයක්ම ප්‍රගුණ කරනකොට බොජ්ජංග ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගන්නට කියලා යෝගීන් උපදෙස් ලබා දෙන්නේ. දැන් අර විශේෂයෙන් බොජ්ජංග ධර්ම කතාවේදී කියනවා සතියක් නුවණත් වීර්යයත්. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය. ඒ කියන්නේ එතකොට සිහි නුවණයි කෙලස් තවන වීර්යයයි. මෙන්න මේ බොජ්ජංග ධර්ම තුන වැඩෙන හැටියට ඒ කර්මස්ථානයේ තුල මනාව සිහි නුවණ වීර්යයෙන් ඇතිව පවත්වා ගත්තොත් තමයි ඒ යෝගියාට ක්‍රමක්‍රමෙන් ඉදිරියට මේ කර්මස්ථානයේ තුල හිත පිහිටුවාගෙන ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. නැත්තම් අපහසුයි. හොඳට මතක තියාගන්න සිහිය දුර්වල නම්, එහෙමත් නුවණ දුර්වල නම්, එහෙමත් වීර්ය දුබල නම් එයාට භාවනා කරන්න අපහසුයි. ඊළඟට තථාගතයන් වහන්සේ අපට මේ ප්‍රධාන වශයෙන් ආනාපාන සති භාවනාවේදී මූල කර්මස්ථානය විග්‍රහ කර දෙන්නේ සෝ සතෝව අස්සසති සතෝව පස්සසති කියලා. එතකොට හෙතෙමේ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. ඉතින් ඇත්තටම සමහරක් වෙලාවට මේ අපටත් ওই පාලි වචන
උච්චාරණයේදී අමතක කර තියෙන අස්ස සති පස්ස සති කියලා උච්චාරණය කරනවා. ඇත්තට මේ වචනේ කඩන්න බෑ එතනින්. අස් සසති පස් සසති කියලා තමයි වචනේ කැඩෙන්න උනේ. ඒක තමයි පාලි ව්‍යාකරණය. කොහොම නමුත් අපි සිහියෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන එක තමයි මාතෘකාව. එහෙමත් නැත්නම් මූල කර්මස්ථානය. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ මේ මූල කර්මස්ථානයේ පැමිණෙන්න කලින් සතිපට්ඨාන සූත්‍රවලදී ආනාපාන සති කතාවේදී පැහැදිලි කරනවා තමන්ගේ ඒ භාවනා ඉරියව්ව ගැන කරුණු කාරණා කියලා දීලා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛයෙහි සිහිය පිහිටුවාගෙනයි මේ සිහියෙන් හුස්ම ගැනීම සහ හෙලීම සිදු කරන්නට කියලා කියන්නේ. එතකොට පරිමුඛ කියන වචනයට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා තථාගතයන් වහන්සේ බුද්ධ වචනෙන් පැහැදිලි කරනවා. පරිමුඛ කියලා කියන්නේ නාසිකාවේ අග හරි මුඛ නිමිත්ත කියලා කියන්නේ උත්තර ඔට්ටස්ස මජ්ජප්පදේශෝ මේ උඩුතොලේ මැද. හොඳට මතක තියාගන්න නාසිකාවේ අගයි උඩුතොලේ මැදයි මේ තැන් දෙකම අපි පරිමුඛ කියලා භාවිතා කරනවා. ඒ නිසා විසුද්ධි මාර්ග අට කතාව වැනි අට කතාවලදී මතු කරනවා සමහරක් යෝගීන්ට ශරීරය උස් බවින් යුක්ත නම් එවැනි අයට මේ නාසිකාවේ අගට වඩා උඩුතොලේ මැද උඩුතොලේ තමයි ගැටෙන්නේ. සමහරක් යෝගීන්ට නාසිකාවේ අග ගැටෙනවා. සමහරක් යෝගීන්ට ඒ දෙක අතරතුර හුස්ම රැල්ල ගැටෙන්න පුළුවන්. ඉතින් මේක ඇවිදින් ඒ හුස්ම රැල්ල ගැටෙන තැනක් හුස්ම රැල්ල වදින තැනක් ප්‍රකට කරන අවස්ථාව. එහෙමනම් අපි හැම අවස්ථාවකදීම සිහිපත් කරගන්නට ඕනේ මේ හුස්ම රැල්ල වදින තැන ගැටෙන තැන අපි නිවැරදිව තේරුම් ගන්නට උත්සාහවත් වෙනවා කියලා කියන උවමනාවෙන් ඒ වෙනුවෙන් හිත යොමු කරගන්න එපා. හැම වෙලේම මතක තියාගන්නට ඕනේ තමන් කිසිම වෙලාවක උවමනාවෙන් හුස්ම රැල්ල ගැටෙන තැන කොහෙද කියලා සොයන්න යන්න එපා. ඒක ස්වභාවයෙන් තමන්ට දැනෙන දෙයක්. ඒ නිසා තමයි සරියුත් මහ රහතන් වහන්සේ පවා පැහැදිලි කරන්නේ නිමිත්තං අස්සාස පස්සාස අනාරම්මනා ඒක චිත්තස්ස අජානතෝ තයෝ ධම්මේ භාවනා න උපලබ්ධති. ඒ කියන්නේ එතකොට නිමිත්තං කියලා කියන හුස්ම රැල්ල වදින තැන ඒ වගේම ආස්වාස සහ ප්‍රස්වාස අරමුණු තුනක්. මේ අරමුණු තුන එක සිතකට අරමුණු වෙන්නේ නැහැ. හැබැයි මේක නිවැරදිව තේරුම් ගන්නේ නැත්නම් එවැනි අයට භාවනා දියුණු කරගන්න බෑ. එහෙමනම් මතක තියාගන්න කෙනෙකුට හුස්ම රැල්ල වදින තැන ස්පර්ශ වන තැන දැනෙනවා නම් එතන හිත තියාගෙන ආස්වාස නම් ආස්වාස ප්‍රස්වාස නම් ප්‍රස්වාස කියන සිහිය පවත්වන්න. එතකොට මේ Tamanට නිවැරදිව ඒ සිහිය හුස්ම ගැනීම සහ හෙලීම මනසේ ප්‍රකට වෙනවා නම් මෙන්න මේ අවස්ථාව තමයි පින්වතුනි පරිකර්ම සමාධි මුල් අවස්ථාව. හොඳට Tamanට භාවනා කමඨහන වැටහිලා ඒ ආස්වාස ප්‍රස්වාස දැනෙනවා නම් ඒක තමයි පරිකර්ම සමාධිය. අතම් යෝගීන්ට මේ හුස්ම රැල්ල වදින තන දැනෙන්නේ නැත්නම් ඒ යෝගීන් මේ ආස්වාස ප්‍රස්වාස සිහියේ හිත පවත්වන්න. සිහියේ හිත පවත්වාගෙන ඉන්නකොට ඒ තුල තමයි පරිකර්ම සමාධියේ මුල් අවස්ථාව මුල් පියවර යෝගියාට ප්‍රකට වෙන්නේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් මේ පරිකර්ම සමාධිය තුල තමන් හිත වෙනත් අරමුණු කරා යවන්න නැතුව මේ හුස්ම රැල්ලෙම විනාඩි 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් 15ක් වෙන්න පුළුවන් ක්‍රමක්‍රමෙන් දියුණු කරගෙන යනකොට මේ යෝගීන්ට දැනෙනවා පින්වතුනි ඊ타ත්ම ප්‍රකට වෙච්ච පැතිරිච්ච ආලෝකයක්. සමහරක් යෝගීන් මේක දැනෙන්නේ. මොකද ඒකේ අදහසම කියන්නේ අරමුණේ ඉන්න අවස්ථාවේදී පැතිරිච්ච ආලෝකයක් තමන් විතර අඳුරේ භාවනා කරත් ඒ පැතිරිච්ච සියුම් ආලෝකයක් දැනෙනවා. සමහරක් යෝගීන්ට ඒ ආලෝකය සමග භාවනා කරත් ඒක දැනෙන්න පුළුවන්. ඒ පැතිරිච්ච ආලෝකයට සමහරක් යෝගීන් හිතන දැන් මම සමාධි ආලෝකයක් ලබලා සිටින්නේ කියලා හිතනවා. නමුත් ඒක සමාධි ආලෝකය නෙමෙයි. මේක වැදගත් තැනක්.
මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සූර්යාලෝකය, චන්ද්‍රාලෝකය ආදී ආලෝක තියෙනවනේ. ඒ ආලෝක අතර ප්‍රඥාලෝක කියලා එකක් තියෙනවා. ඒ ප්‍රඥාලෝකය ප්‍රකට වන්නේ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී පුද්ගලයෙකුට විතරයි. හොඳට මතක තියාගන්න. අලෝභ, අදෝස, අමෝහ කියන මේ විපාක හේතු තුන්දෙනා සමග ඥාන සංප්‍රයුක්ත සිතකින් යම් කිසි කෙනෙක් ප්‍රතිසන්දි ලැබලා තියෙනවා නම් ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී යෝගාවචරයෙක් මේ ආනාපාන සති වෙනි භාවනාවක් වඩන්ට යනකොට පළමුවෙන්ම ඒ පැතිරිච්ච ආලෝකයක් ප්‍රකට වෙනවා නම් අන්නේ ආලෝකය තමයි ප්‍රඥා ලෝකය කියලා අපි ආචාර්යන් වහන්සේලා සිහිපත් කරන්නේ. ඒකට හේතුව තමයි අපිට ප්‍රඥා ලෝකය මොකක්ද කියලා අපිට දකින්න බැහැ එකපාරටම. ඒ වගේ දේවල් දකින්න පුළුවන්කම ලැබෙන්නේ භාවනාවෙන් විතරයි. ඒ සාමාන්‍ය අපි කතා බස් කරාට දකින්න බෑ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් අපිට තවත් අපේ ආචාර්යවරු කියලා තියෙනවා. ඒක ඇත්තටම S2 දැකපු අයත් ඉන්නවා. සමහරක් වෙලාවට අර සමාධියෙන් ඒකාග්‍රතාවෙන් යුක්තව පැයක් හරි දෙකක් හරි එක දිගට සාන්තව යම් කිසි දේශකයන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවා. ඒ කියන්නේ හිත වික්ෂිප්ත භාවයටපත් වෙන්නේත් නැහැ, අංග චලනයක් කරන්නේත් නැහැ, බොහොම සාන්තව හිත පවත්වාගෙන. එසේ සාන්තව හිත පවත්වාගෙන යනකොට ඒ දේශකයන් වහන්සේට ඉබේම පින්වතුනි පුදුමාකාර ආලෝක ශක්තියක් හිතට එනවා. ඒ තමන් ආලෝකයක් ඇතුලේ සමාධියක් ඇතුලේ ඉඳගෙන ධර්ම දේශනා කරන විදිහට දැනෙනවා. ඒ දැනන ආලෝකය සමහරක් මේ දේශනාවන් ශ්‍රවණය කරන ශ්‍රාවකයෝ කියනවා උන්වහන්සේගේ දේශනා කරද්දී මුහුණෙන් නැත්නම් සිරසින් මේ සුදු පාට ආලෝක විහිදෙනවා අපි දැකලා තියෙනවා කියලා. අන්න බලන්න ඒකත් එක්තරා අවස්ථාවක් ඔය ප්‍රඥා ලෝකය ප්‍රකට කරගන්න තැන, ප්‍රකට වන තැන. සමහරක් වෙලාවට ඕකට විද්‍යාවෙන් සහ වෙනත් ක්‍රම වලින් වෙනත් නම් හඳුන්වන අවස්ථා තියෙනවා. ඉතින් අපිට ඒක නෙමෙයි අදාළ වන්නේ මේ ප්‍රඥා ලෝකය. එතකොට භාවනා කරගෙන යද්දී කර්මස්ථානයේ Tamanට ඊටමත් හොඳින් ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වීමත් එක්ක පරිකර්ම සමාධියත් එක්ක තමයි ඔය ප්‍රඥා ලෝකයේ මුලින්ම පහළවන්නේ. එසේ පහළ වීමෙන් පස්සේ මේ යෝගියා දැන් ක්‍රමක්‍රමයෙන් Taman ඒ අවශ්‍ය කරන කර්මස්ථානේ වඩාගෙන යනකොට මුලින් නිකන් මේ දුඹුරු පාටට අලු පාට මිශ්‍ර සුදුත් එක්ක මිශ්‍ර වෙලගේ ආලෝක ගුලි වගේ එහෙන් මෙහෙන් යන හැටි Tamanට දැනෙනවා. ඒක තමයි පින්වතුනි උග්ඝහන නිමිත්තේ ස්වභාවය. ඔන්න උග්ඝහන නිමිත්ත පටන් ගැනීමේ ස්වභාවය ඒක තමයි. ඒක හැමෝටම දැනෙන්නේ නැහැ. සමහරක් අයට දැනෙන්න පුළුවන්. කොහොම නමුත් ඒ උග්ඝහන නිමිත්ත ඒ කියන්නේ පරිකර්ම අවස්ථාවත් එක්ක පරිකර්ම අවස්ථාව බලවත් වෙනකොට තමයි උග්ඝහන නිමිත්ත සකස් වෙන්නේ. ඒ උග්ඝහන නිමිත්ත සකස් වුණත් එතන පවතින්නේ පරිකර්ම සමාධිය බලවත් අවස්ථාව. පරිකර්ම සමාධියම හොඳ අවස්ථාවක්. ඉතින් හැබැයි මේ කිසිම දෙයකට යෝගියා හිත යොමු කරන්නේ නැතිව ඒ ආස්වාස ප්‍රස්වාස සිහියෙම හිත පවත්වා ගනිමින් හිත තැම්පත් කර ගනිමින් තව කාලේ වැඩි කර අරමුණේ හිත සාන්තව පවත්වන්න. එසේ පවත්වාගෙන යනකොට තමයි අර එහෙට මෙහෙට ගිය අලු පාට වගේ අඳුරු පැහැයෙන් ආපු ආලෝක ක්‍රමක්‍රමෙන් ප්‍රභාස්වර විවි තමන්ගේ ඉස්සරහා ප්‍රකට වෙනවා. මෙන්න මෙතනදී වැදගත්ම කාරණාවක් තියෙනවා. මොකද්ද මේ කාරණාව? අද ගොඩක් භාවනා යෝගීන්ට වරදින තැනක් තියෙනවා. ඒ තමයි ආලෝක නිමිත්තක් පහළ වුණ හැටියෙම තමන් හිතනවා මේක තමයි පටිභාග නිමිත්ත කියලා. හැබැයි පටිභාග නිමිත්තක් පහළ වෙනවා නම් කිසිසේත්ම තමන්ගේ නාසිකාග්‍රයෙන් ඈත පහළ වෙන්න බෑ. හොඳට මතක තියාගන්න. මොකද පටිභාග නිමිත්තක් පහළ වෙනවා නම් පහළ වෙන්න ඕන නාසිකාවේ අග. ඒ කියන්නේ හුස්ම රැල්ලත් එක්ක මේ පටිභාග නිමිත්ත ආලෝකයකට මිශ්‍ර වෙන්න ඕනේ. එතකොට මේ හුස්ම රැල්ලයි ආලෝකය දෙකක් වෙන්න බෑ.
එතකොට දැන් කෙනෙක් හුස්ම රැල්ල මෙතන නාසිකාවේ අග දැනෙනවා. දැනෙන ගමන් ඈතින් එන ආලෝක නිමිති නිල් පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්, දීප්තිමත් වෙන්න පුළුවන්. එක එක ආලෝක නිමිති Tamanට ප්‍රකට වෙනවා. ඒ ආලෝක නිමිති Taman පටිභාග නිමිත්ත කියලා හිතලා ඒ වෙනුවෙන් තම හිත යොමු කරගත්තොත් Taman සමාධියෙන් පිරිහෙනවා. ඒකට හේතුව තමයි ඒවා පටිභාග නිමිති නෙමෙයි. ඒවා වෙනත් අපට අපි මේ සිත සමාධිගත කරනකොට අපට ලැබෙන එක එක නිමිති වර්ග වෙන්න පුළුවන්. අපට දැනෙන දේවල්. නමුත් අපි ඒවාට පටිභාග නිමිත්ත කියලා සමාධි නිමිත්ත කියලා හිත යොමු කරගත්තොත් තමන් භාවනාවෙන් වැටෙනවා පිරිහෙනවා. අන්න එවැනි අවස්ථාවලදී ඊ타ත්ම සිහිනුවණින් තමන් ඒ නාසිකාවේ අගම ඒ ආස්වාස ප්‍රස්වාස සිහියෙම හිත පවත්වාගෙන සංසුන්ව ඉන්නකොට අර ඒ ඇතිවෙච්ච ආලෝක වෙන්න පුළුවන් වෙනත් ආලෝක වෙන්න පුළුවන් මේ නාසිකාවේ අග තීබ Tamanට එක ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හැබැයි තව දෙයක් මතක තියාගත යුතුයි. මේ ඒ පටිභාග නිමිත්තක් Tamanට ඇති වෙනවා නම් ඒ ඇති වෙනකොට පටිභාග නිමිත්තයි හුස්ම රැල්ලයි දෙක එකට එකතු වෙන්නට ඕනේ. දෙක එකක් බවට පත් වෙන්නට ඕනේ. ඒ එකක් බවට පත් වුණොත් තමයි අන්න නියම පටිභාග නිමිත්ත පහළ වුණා වෙන්නේ. එහෙම නැත්නම් Tamanට ඒ පටිභාග නිමිත්ත පහළ වුණත් ඒත් හුස්ම රැල්ල ආස්වාස ප්‍රස්වාස දැනෙනවා නම් තව දුරටත් දැනෙනවා නම් Taman ඒ ආස්වාස ප්‍රස්වාස තුලම හිත පවත්වා ගන්නට ඉබේම ඒ ආස්වාස ප්‍රස්වාස තුලින් ඒ පටිභාග නිමිත්ත ශක්තිමත් වෙනකොට අපේ හිත ඉබේම පටිභාග නිමිත්ත තුල පිහිටනවා. එතකොට පටිභාග නිමිත්ත තුල පිහිටනවා කියලා කියන්නේ හුස්ම රැල්ලයි මේ පටිභාග නිමිත්ත බවට පත් වෙලා තිබෙන්නේ. අන්න එතකොට අපිට ඒ මොහොතේදී තමයි උපචාර සමාධිය කියන මේ සමාධිය බලවත් වෙන්නේ හිතේ. එතකොට උපචාර සමාධිය සකස් වුණොත් විතරයි අපේ සිත අර්පණාවකට යන්නේ. ධ්‍යානයකට යන්නේ. එතකොට මේ ඇති වෙන පටිභාග නිමිත්ත එක එකනාට එක එක විදිහට සකස් වෙනවා. ඉතින් මේක තම තමන් සංසාරේ පුරුදු කරගත්ත දේ අනුව තමයි මේ පටිභාග නිමිත්ත සකස් වෙන්නේ. ඉතින් බොහෝ දෙනාට සුදු පාට ආලෝකයක් විදිහට ඒ වගේ සුදු පාට වලහ කුලක් විදිහට පුළුන් රොදක් විදිහට තමයි ප්‍රකට වෙන්නේ. කොහොම නමුත් අපට එසේ ප්‍රකටවන්නේ මොකක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් අරමුණේ සාන්තව හිත පවත්වාගෙන යනකොට වන සිද්ධාන්තයක් ඒක. ඉතින් එවැනි පටිභාග නිමිත්තක් තමන්ට ලැබුණොත් ඒක හරියට පින්වතුනි තමන් ළඟ තියෙන වටිනා සම්පත්තියක් තවත් කෙනෙකුට නොපෙනෙනසේ තමන් ආරක්ෂා කරගන්නවා වගේ ඒ ඇති වෙන සමාධිය තමන් පුළුවන් තරම් ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කර ගැනීම ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ට නැවත නැවත පුහුණු වෙමින් ඒ සමාධිය ආරක්ෂා කරගන්න. අනිත් එක තමයි තමන්ට මේ ලැබෙන භාවනාවේ ලැබෙන ප්‍රතිඵල නිතර අන් අය සමග කියවන්න හදන්න එපා. පුළුවන් තරම් ඒ දේවල් ගැන කතා නොකොට හිත තමන්ම ඒ අරමුණේ හිත පවත්වා ගන්න උත්සාහ වෙන්නටයි ඕනේ. එතකොට අපි ආරක්ෂා කරගන්න ක්‍රම දෙකක් තමන් පුහුණුව තුළින් අනිත් එක තමයි අන් අය සමග කතා නොකිරීම. එතකොට මෙන්න මේ විදිහට ගුරුවරයා සමග විතර කතා කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් පටිභාග නිමිත්ත හොඳට ශක්තිමත් වෙලා වසී වෙනකොට තමන් ඒ තුල නැත්නම් පටිභාග නිමිත්ත තුල හිත කිඳා බහිනවා පින්වතුනි. එසේ කිඳා බහැලා ඒ තුල විනාඩි 15ක් 20ක් වෙන්න පුළුවන්, පැයක් දෙකක් වෙන්න පුළුවන්. එහෙම ඉන්නකොට තමන්ට මේ ශරීරයේ තියෙනවද කියලා තමන්ට දැනෙන්නේ නැහැ. තමන් ඒ වගේම තමන්ට මේ කයක් තියෙනවද? කයේ බරක්වත් නැහැ. සම්පූර්ණ සැහැල්ලු වෙලා නිකන් අහස ඉන්නා වගේ පාවි ඉන්නා වගේ තමයි තමන්ට දැනෙන්නේ. එවැනි අවස්ථාවකට හිතපත් වෙනකොට තමන් ඔය කොච්චර අපහසුයේ කිව්වත් කකුල අතපය වේදනා තියෙනවා කිව්වත් පැය 2 3 4 5 වුණත් සමහරක් යෝගීන්ට ඉන්න පුළුවන් ඒ පටිභාග නිමිත්ත තුල හිත කිඳා බැස්සට පස්සේ. ඒ කිඳා බැහැලා පැයක් හරි දෙකක් හරි තුනක් හරි හිත සංසුන් වෙලා
නැවත ඒ සමාධියෙන් හිත සමාධියෙන් නැගිට්ටට පස්සේ තමන්ට ඕන නම් බලන්න පුළුවන් ඒ සමාධිය සමග ධ්‍යාන අංග ප්‍රකට වුණාද කියලා. දැන් මෙතනදී අපට ඇතිවෙච්ච සමාධිය පටිභාග නිමිත්ත පළමුවෙන් දැනගන්න ඕනේ නිවැරදි පටිභාග නිමිත්තක්ද කියලා. ඊළඟට ඒ පටිභාග නිමිත්ත සමග අපට ධ්‍යානාංග ප්‍රකට වෙනවා. ඒ පටිභාග නිමිත්ත ඇතුළට හිත කිඳාගේ බැස්සට පස්සේ ධ්‍යානාංග ප්‍රකට වෙනවා. මෙන්න මේ කරුණු තුනත් වෙන්වෙන් වශයෙන් තමන්ම තේරුම් කරගත යුතු කාරණාවක්. ඒ කොහොමද තේරුම් කරගන්නේ? එකක් තමන්ට ඇතිවෙච්ච පටිභාග නිමිත්ත තමන්ට දැනෙන මේ නාසිකාවේ අග ප්‍රකට වුණ හැටියටනේ. හරි. එතකොට මේ නාසිකාවේ අග ප්‍රකට වුණා කියලා කියන්නේ මේක හටගත්තේ හදවතේනේ. මොකද අඛණ්ඩව කුසල් ජවන් පහළවන්නේ හදවතේ. මේ හදවතේ කුසල් ජවන් පහළ වෙන්න ඒ කුසල ජවන් වලින් උපදවන කුසල චිත්තජ රූපයන්ගේ වර්ණය තමයි පින්වතුනි ප්‍රකට වෙලා අපට පටිභාග නිමිත්තක් බවට පත් වෙන්නේ. එතකොට එතනදී ඒ කුසල ජවන් කුසල් චිත්තජ රූපයන්ගේ තියෙන වර්ණ රූපය ශරීරේ පුරා ප්‍රකට වෙනවා. ඊළඟට ඒ වර්ණය බාහිර වර්ණය සමග මිශ්‍ර වෙලා තමයි නාසිකාවේ අගදී ඉතාමත් හොඳින් ප්‍රභාස්වර වෙන්නේ. එතකොට මෙතන Tamanටම තේරුම් ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අඳුරේ භාවනා කරනකොට ඇතිවෙන පටිභාග නිමිත්තයි ආලෝකයක් සමග භාවනා කරනකොට ඇතිවෙන පටිභාග නිමිත්තයි ආකාර දෙකකට ප්‍රකට වෙන්නේ. ඒකේ අදහස අඳුරේ භාවනා කරන වෙලාවේදී ඇතිවෙන පටිභාග නිමිත්තට බාහිර වර්ණයක් මිශ්‍ර වෙන්නේ නැහැ. අර සිතෙන්ම උපදවාගත්ත කුසල ජවනයන්ගෙන්ම බිහි කරපු චිත්තජ රූපයන්ගේ වර්ණය පමණයි ප්‍රකට වන්නේ. එතකොට බාහිර වර්ණයක් මිශ්‍ර වෙන්නේ ආලෝකයේ සමග. මෙන්න මෙතනදී කාරණාවත් වටහා ගන්නට ඕනේ. දැන් මම කිව්වා නේද පටිභාග නිමිත්ත ඈතින් පහළ වෙලා තියෙනවා නම් ඒක හුදෙක්ම පටිභාග නිමිත්තද නැද්ද කියලා අපි විනිශ්චය කරගන්න ඕනේ. මොකද නාසිකාවේ අගම තමයි පටිභාග නිමිත්ත පහළවන්නේ. හේතුව තමයි අපි භාවනාවේ ඉන්නකොට දැන් විශේෂයෙන්ම ආලෝකයක් ඉදිරි පහනක් ඉදිරි විදුලියක් එළියේ ඉස්සරහ භාවනා කරනකොට අපි S2ට අර බාහිර ආලෝකයේම එක එක හැඩතල වලින් ගුලි වෙලා නිමිත්ත වගේ එන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක මේ ප්‍රායෝගිකව තමයි බලන්න. එහෙම වෙන්න පුළුවන්. තමන් එතකොට පටිභාග නිමිත්ත තමන් ලැබුවා කියලා තමන් රැවටෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. තමන් මුලාවටපත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ අපි හැම අවස්ථාවකදීම ඒ අරමුණක් අපි හිතට ගන්නවා නම් ඒ අරමුණ තුල හිත පිහිටුවා ගන්නකොට විශේෂයෙන් ආනාපානසති භාවනාවේදී මේ නාසිකාවේ අග හුස්ම රැල්ලත් එක්කම තමයි පටිභාග නිමිත්ත මිශ්‍ර වන්නේ. එතකොට මේ මිශ්‍ර වෙච්ච පටිභාග නිමිත්ත හරිද වැරදිද කියලා බැලීමට අපේ ආචාර්යන් වහන්සේලා අපට ක්‍රමයක් කියලා දෙනවා. ඉතින් සමහරක් වෙලාවට ඒ ක්‍රමය කෙනෙකුට පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. නමුත් Tamanට අත්දැකීමක් තියෙන තමන් බලන්න පරීක්ෂා කරලා මේක සාර්ථකයි. ඒ කියන්නේ පටිභාග නිමිත්ත ගැන විමසීමේ තමන් භවාංගය බලනවා කියලා අපි හදවත දිහා බලන්න. හැබැයි හදවත දිහා බලනකොට තප්පරයයි දෙකයි. වැඩි වෙලාවක් ඉන්න එපා. ඊටත් වඩා අඩු කාලයක් ගොඩක් හොඳයි. හැබැයි හදවත දිහා බලනකොට ඒ හදවතේ තියෙන එතන ඉතාමත් ප්‍රකට වෙච්ච ප්‍රභාස්වර ආලෝකයක් ප්‍රකට වෙලා තියෙනවා නම් එතකොට ඒ ආලෝකය තමයි මේ පටිභාග නිමිත්ත විදියට අපට ප්‍රකට වෙලා තියෙන්නේ. හැබැයි කෙනෙක් හදවතෙන්ද භවාංගය පරීක්ෂා කරද්දී හදවත දිහා බලද්දී තමන්ට ආලෝකයක් හරියට ප්‍රකට වෙන්නේ නැත්නම් එහෙමනම් තාමත් තමන්ට නිවැරදි පටිභාග නිමිත්ත තාම ලැබිලා නැහැ කියලා තමන්ම තමන්ගේ හිතට කතා කරලා අවංකව නැවත සමාධිය වැඩෙනකම් මේ නාසිකාවේ අග ඒ ආස්වාස ප්‍රස්වාස සිහියේ හුස්ම පවත්වා ගන්නට ඕනේ. ඉතින් ওই විදිහට පටිභාග නිමිත්ත ගැන පරීක්ෂා කරලා අර පටිභාග නිමිත්ත නාසිකාවේ අගදී ප්‍රකට වෙනකොට එතනදී Tamanට අර විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ සමාධි අංග
ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මොකද හේතුව? පටිභාග නිමිත්ත කියන උපචාර සමාධිය. උපචාර සමාධිය කියලා කියන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක්. එතකොට මේ කුසල් සිත තුළත් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තිබෙන නිසා ඒ උපචාර සමාධියේ ධානාංග Tamanට දැනෙනවා ප්‍රකට වෙන. හැබැයි මතක තියාගන්න ඒක කාමාවචර අරමුණක් තුල කාමාවචර ධානාංග කියලා. අර පටිභාග නිමිත්ත තුලට හිත කිඳා බැහැලා පැයක් හරි දෙකක් හරි සාන්තව ඒ සමාධිය තුල ඉඳලා සමාධියෙන් නැගිටලා Tamanට පුළුවන් ධානාංග බලන්න. හැබැයි මතක තියාගන්න තව කාරණාවක්. මේ ධානාංග බලනකොට සමහරක් ගුරුවරු කියනවා ඒ පටිභාග නිමිත්ත දිහා බලාගෙන ධානාංග බලන්න කියලා. ඒ ක්‍රමය තුලදී නිවැරදිව ධානාංග ප්‍රකට වීම Tamanට වෙන්නේ නැහැ. හේතුව ධානාංග වැඩෙන්නේ පටිභාග නිමිත්ත නෙමෙයිනේ. ධානාංග වැඩෙන්නේ හදවතේ සිතත් එක්ක. එතකොට අපි ධානයෙන් නැගිටලා ඒ වෙලාවෙම ධානාංග බලනකොට ඒ ධානයේ ශක්තිය, ඒක ධානය අපි නැගිට්ටත් ඒ ධානයේ ශක්තිය අපට මේ ආවර්ජනා කරන්න පුළුවන්. ඒක තමයි ධර්මතාවය. ඒක තමයි සිතත් එක්ක සිත දියුණු වෙනකොට සිතේ සමාධිය බලවත් වෙනකොට සිතේ තියෙන ශක්තිය. එතකොට අප කෙනෙකුට ප්‍රායෝගිකව හිතන්න පුළුවන් දැන් ධ්‍යානෙ නැගිට්ටට පස්සේ ධ්‍යානයක් නැහැනේ. කොහොමද ධ්‍යාන සිතේ අංග මෙනෙහි කරන්න කියලා. සැබවින්ම අංග මෙනෙහි කරන්න. මොකද ඒ ධ්‍යානෙන් නැගිට්ට ෂණේම ධ්‍යානයේ ශක්තිය තවම හිතේ තියෙනවා. ඒ නිසා ඔන්න ධ්‍යානයේ තමන් හදවත බලමින් ඒ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග මෙනෙහි කරනකොට තමන්ට දැනෙන විතක් කියන මේ අරමුණ නංවන ස්වභාවය, විචාරකේ අරමුණෙහි පැතිරෙන ස්වභාවය, ප්‍රීතිය, නිරාමිස ප්‍රීතිය, සැපේ සහ ඒකාග්‍රතාවය. එතකොට මේක එක්වරක් දෙවරක් තුන්වරක් පරීක්ෂා කරලා තමන් නිගමනයකටපත් වෙන්න එපා. නැවත නැවත අර පටිභාග නිමිත්ත ශක්තිමත් වෙලා ප්‍රථම ධානයට සමවැදිලා නැවත නැවත මේ ප්‍රථම ධානයේ ස්වභාවය තමන්ම වටහා ගන්නට ඕනේ ගුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන. ඉතින් ප්‍රථම ධානය ඊට පස්සේ අපි වසී කරගන්නවා. වසී කර ගැනීම වැදගත් වෙනවා. ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවෙක්කන කියලා. කොටස් පහක් මෙතන කියනවා. මේක ප්‍රායෝගිකව ගත්තොත් ආවර්ජන කියලා කියන්නේ නැවත නැවත ආවර්ජනා කිරීම. සමාපජ්ජන කියලා කියන්නේ නැවත නැවත සමවැදීම. අදිඨාන කියලා කියන්නේ තමන් අදිෂ්ඨාන කරගන්නවා මම මේ සමාධිය පැයක් ඉන්නවා. පැය භාගයක් ඉන්නවා. ඔය අදිෂ්ඨාන කරන කාලය. උට්ඨාන කියලා කියන අදිෂ්ඨාන කරපු වෙලාවටම තමන් සමාධියෙන් නැගිටීම. පච්චවෙක්කන කියලා කියන්නේ අර ධානාංග ප්‍රතිවික්ෂා කිරීම. එතකොට මෙන්න මේ කාර්යයන් පහ තමන් එකින් එකට පුහුණු වෙනව නෙමෙයි නැවත නැවත ඒ ප්‍රථම ධානයට සමවදින්න නැගිටින්න අර අදිෂ්ඨාන කර සමවදින්න අදිෂ්ඨාන කරගත්ත වෙලාවට වෙම්ම නැගිටින්න ඒ ධාන ප්‍රතිවික්ෂා කරන්න මේ අංග මේ ආකාර පහට හොඳට මේ ධානය වසී වෙනවා. ඒ ධානයේ වසී වෙනකොට මොකද වෙන්නේ? තමන්ට ඕනෑම වෙලාවක ඒ සමාධියට සමවදින්න පුළුවන් ශක්තියක් හිතේ ගොඩ නැගෙනවා. අද ගොඩක් දෙනෙක් කියන්නේ ඒකයි සමත භාවනාවේ සමාධි උපදවා ගන්නට හරි අමාරුයි, උපදවා ගත්තත් රැක ගන්නට අමාරුයි කියලා. ඒතර මතක තියාගන්න ඇත්ත සමාධියක් උපදවා ගන්න හරි අමාරුයි. ඒ වගේ උපදවාගත් සමාධිය රැක ගැනීම ඊටත් වඩා අමාරුයි. ඒකේ තේරුම තමයි අපි නැවත නැවත මේ භාවනා වඩමින් ඒ සමාධිය දියුණු කරගන්නට ඕනේ, ශක්තිමත් කරගන්නට ඕනේ. මොකද ප්‍රථම ධ්‍යාන සමාධිය වැඩෙනවා කියලා කියන්නේ පංච නීවරණයන් විස්කම්බන වශයෙන් යටපත් කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙමේ ඒ ප්‍රථම ධ්‍යානයේ හොඳට වසී වුණාට පස්සේ, එය ශක්තිමත් වුණාට පස්සේ තමයි මේ යෝගියාට පුළුවන්කම ලැබෙන ဒုတိ ය ධ්‍යානෙ හිතපත් කරගන්න. ඉතින් මේ ဒုတိ ය ධ්‍යානයට පත්වීමේදී අපි නැවත ප්‍රථම ධ්‍යානට සමවැදිලා සමවතින් නැගිටලා ප්‍රථම ධ්‍යානෙ ආදීනව සිතන්න. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානයේ මේ ධ්‍යානාංගයන් විතක්ක ਵਿਚාර වලින් යුක්තයි. ඒ විතක්ක ਵਿਚාර නිසා මොකද වෙන්නේ? නීවරණයන් සමීප නිසා හිත වැටෙන්න පුළුවන්.
නමුත් මට මේ විතක්ක ਵਿਚාරයන්ගෙන් බැහැර වෙලා ගිය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සමාධිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන නැවත පටිභාග නිමිති හිත තියන්නට ඕනේ. එතකොට දැන් මතක තියාගන්න ප්‍රථම ධ්‍යානෙ නැගිටලා අපි ප්‍රථම ධ්‍යානෙ ආදීනව සිතලා ဒုတိ ය ධ්‍යානෙ ආනිසංස හිතලා නැවත පටිභාග නිමිත්ත හිත තියෙනවා කියලා කියන්නේ ඒ පටිභාග නිමිත්ත කියන්නේ උපචාර සමාධිය. හැබැයි ඒ උපචාර සමාධියේ ဒုတိ ය ධ්‍යාන පාද උපචාර සමාධිය. අර ප්‍රථම ධ්‍යාන උපචාරය නෙමෙයි දැන් එතකොට. ඒ ප්‍රථම ධ්‍යාන උපචාරයෙන් පස්සේ ප්‍රථම ධ්‍යාන සමාධිය අපි ලැබුවා. ඒ සමාධිය නැගිටලා නැවත පටිභාග නිමිත්ත හිත තියන්නේ ဒုတိ ය ධ්‍යානට බලාගෙන යන්න නම් ඒක ဒုတိ ය ධ්‍යාන උපචාර සමාධිය ဒုတိ ය ධ්‍යාන පාදක පටිභාග නිමිත්ත. අන්න ඒ තුල හිත තියාගෙන සාන්තව අපිට ඉන්නකොට පැයක් හරි දෙකක් හරි සමාධිගත වෙනකොට අර විතක්ක ਵਿਚාරයෙන් බැහැරව Tamanට මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංගයන්ගේ ප්‍රකට භාවය ඇති වෙනකන් අර විතක්ක ਵਿਚාර ගතිය හොඳටම සංසිඳගෙන නැත්තරම නැති වෙනකන් Taman වශී කරගන්න හොඳට ප්‍රගුණ කරගන්න. ဒုတိ ය ධ්‍යානයේ තුල කාලයක් හිත ගත කරලා ශක්තිමත් කරගෙන ඉවර වෙලා තමයි Taman තතිය ධ්‍යාන හිත අදිෂ්ඨාන කරගන්න. එහෙමනම් එතෙන්දි කොහොමද කරන්නේ? ဒုတိ ය ධ්‍යානෙ නැගිටලා මේ ဒုတိ ය ධ්‍යානෙ ආදීන සිතන්ට මේකේ ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය කියලා ඉක්මනින්ම විතක් ਵਿਚාර විතක්යන් සමීපයි හිත වැටෙන්න පුළුවන්. ආස්වාදයට සමීපයි හිත වැටෙන්න පුළුවන්. ඒ නිසා මට සුඛේකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සමාධිය ලැබේවා ප්‍රතිෂ්ඨාන කරගෙන නැවත පටිභාග නිමිත්තට හිත තියෙන. එතකොට ඒ පටිභාග නිමිත්ත ඇවිදින් තතිය ධ්‍යාන පාදක උපචාර සමාධිය පාදක පටිභාග නිමිත්ත. අන්න පටිභාග නිමිත්ත හිත තියාගෙන නැවත අර වගේම පැයක් හරි දෙකක් හරි හිත තැම්පත් වෙලා තිබිලා නැවත සමාධිය නැගිටලා ධ්‍යානාංග බලනකොට කලින් වගේ ප්‍රීතිය ප්‍රකට වෙන්නේ නැහැ. සුඛ ඒකාග්‍රතාවය Tamanට ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වීමත් එක්ක හොඳට අදිෂ්ඨාන කරලා ඒ පංච වසී ගුණය ඇති කරගෙන Taman කාලයක් තිස්සේම තතිය ධ්‍යානය තුල හිත පුරුදු කරගන්න. එතකොට දැන් මොනවා ප්‍රථම ධ්‍යානෙ පුරුදු කරා, ဒုတိ ය ධ්‍යානෙ පුරුදු කරා, තතිය ධ්‍යානෙ පුරුදු කළා. දැන් මේ ධ්‍යාන තුනම හොඳට පුරුදු කරගත්තා කියලා කියන්නේ මේ ධ්‍යාන තුනම සෝමනස් සහගත සිත්. හැබැයි එතකොට මේ උපචාර සමාධි පටිභාග නිමිති ඔක්කොම සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් කියන මතක තියාගන්නට ඕනේ. දැන් මොන කාලයක් තිස්සේ තතිය ධ්‍යානෙ වශී කරගත්ත මේ යෝගාවචරයා ඊට පස්සේ හිතනවා මට අවශ්‍ය වෙනවා චතුත්ථ ධ්‍යාන සම්වදින්න. අන්න ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? නැවතත් තතිය ධ්‍යානට සම්වැදිලා සමෝතින් නැගිටලා මේ තතිය ධ්‍යානය කියන්නේ සුඛ ඒකාග්‍රතාව. සුඛේ ප්‍රීතියට සමීපයි. ඒ නිසා ඉක්මනින් සමාධිය පිරෙහෙන්න පුළුවන්. ඒ නිසා මට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත වූ චතුත්ථ ධ්‍යාන සමාධිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන Taman නැවත පටිභාග නිමිත්තට හිත තියෙනවා. එතකොට මේ පටිභාග නිමිත්ත හිත තියෙනකොට ඒ පටිභාග නිමිත්ත තුල සැපේ නැහැ. සැප වේදනාව නැහැ. උපේක්ඛා වේදනාව යුක්ත කියන උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල්සිත තමයි ඒ පටිභාග නිමිත්තත් එක්ක ඇති වෙන්නේ. අන්න ඒක ධර්මතාවය. එතකොට Tamanටම තේරුම් ගන්න පුළුවන් මොනතරම් මේ භාවනාව කරන යනකොට හිතත් එක්ක සම්බන්ධ වෙනකොට මේ හිතේ ස්වභාවය Tamanට වෙන වැටහෙන හැටි. මේක මේ අපි කොච්චර කිව්වත් බෑ. Tamanne මේ දේ දැකලා මේ දේ වඩලා මේ දේ තුල යෙදිලා අත්දැකීම් ලබන්න. එතකොට තමයි Tamanට වැටහෙන්නේ. අන්න ඒතර පටිභාග නිමිත්ත ඇවිදින් චතුත්ථ ධ්‍යාන පාදක උපේක්ඛා සහගතයි. ඊළඟට ඔන්න යෝගියා ඒ තුල හිත කාලයක් මේ පැයක් හරි දෙකක් හරි සමාධිගත වෙලා තියෙනකොට එතනින් නැගිටලා ප්‍රත්‍යක්ෂා කරද්දී Tamanට කලින් වගේ සැප වේදනා ප්‍රකට වන්නේ නැහැ. අන්න උපේක්ඛා ඒකාග්‍රතාවය ප්‍රකට වෙනවා. ඉතින් ඔය විදිහට Tamanට පුළුවන් චතුත්ථ ධ්‍යානයේ දක්වා මේ ආස්වාස ප්‍රස්වාස අරමුණු කරගෙන හිත සමාධිගත කරන්න. ඉතින් මෙන්න මේක තමයි පින්වතුනි මූල කර්මස්ථානය. කියන්නේ සිහියෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන අරමුණෙන් Tamanට යන්න පුළුවන් පටිභාග නිමිත්ත ප්‍රකට වුණා නම් ඒ චතුත්ථ ධ්‍යානෙ දක්වා හිත දියුණු කරන්න පුළුවන්. දැන් කෙනෙකුට මතක් වෙන්න පුළුවන් දැන් පංචම ධ්‍යානෙකුත් කතා කරනවා නේද කියලා. ඒකේ තේරුම තමයි අර සමහරක් යෝගීන් ඉන්න සසර පුරුදු මදිකම නිසා
මේ ජීවිතයෙන් පුහුණු වෙනකොට අර විතක්ක ਵਿਚාර කියන මේ අංග දෙක එකවර ගලවන්න බැරුව විතරකේ වෙනම ගලවනවා ਵਿਚාරේ වෙනම ගලවනවා එවැනි අයට තමයි ධ්‍යාන පහක් ප්‍රකට වෙන්නේ මන්ද ප්‍රඥයන්ට. හැබැයි අර සසර පුරුද්දක් තියෙන ඒ වගේම තමයි මේ ජීවිතේ භාවනා කරලා අත්දැකීම් තියෙන කෙනෙකුට තීක්ෂණ තික්ක ප්‍රාප්ත නිසා විතක්ක ਵਿਚාර දෙකම ဒုတိ ය ධ්‍යානයේදී යටපත් කරලා සම්වදින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක තමන්ම වටහා ගත යුතු කාරණාවක් වගේම ගුරුවරයා සමග සම්බන්ධ වෙනකොට තමයි තමන්ට මේ කරුණු කාරණාවන් වැටහෙන්නේ අපි තික්ක ප්‍රඥ භාවයට පත් වුණාද මන්ද ප්‍රඥද කියලා. හැබැයි තව දෙයක්ත් තියෙනවා. සමහරක් යෝගීන්ට පුහුණු වෙන මුල් කාලයේදී මන්ද ප්‍රඥ විදිහට ප්‍රගුණ වෙලා පසුව එයා තික්ක ප්‍රඥ විදිහට ဒုတိ ය ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර දෙකම සංසිඳුලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක ප්‍රායෝගිකව දකින්න ඕන දෙයක්. ඊළඟට දැන් විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවේදී ඔය කර්මස්ථානයේ පැහැදිලි කරලා තථාගතයන් වහන්සේ ඉන් අනතුරු පියවර 4ක් ගැන කියනවා. මෙන්න මේක හරි වැදගත්. මොකද හේතුව අද ගොඩක් දෙනෙක් උත්සාහවත් වෙන මේ පියවර 4 සම්පූර්ණ කරන්න. ඒක වැරදි. මම වැරදි කියන එකේ අදහස ගන්නේ අර තමන්ට ආස්වාස ප්‍රස්වාස සිහියේ හිත හොඳට පවත්වාගෙන ඉන්නකොට අර වගේම පරිකාරම සමාධි උපචාර සමාධි එහෙම නැත්නම් පරිකාරම නිමිත්ත උග්ඝාන නිමිත්ත පටිභාග නිමිති පහළ වෙලා හිත ධ්‍යාන බවට පත් වෙනවා නම් ඒ යෝගියාට නැවත අර ඉතිරි පියවර අනුගමනය නොකළා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව තමයි දැන් අපි හිතමු පෙර ජීවිතයක භාවනා කරලා ආනාපාන සතිය වඩලා හොඳ අත්දැකීමක් තියෙන පුහුණුවක් තියෙන කෙනෙකුට මේ ජීවිතයේදී ඒ භාවනාව වඩනකොට ඉබේම මේ සියල්ල ප්‍රගුණ වෙනවා. අන්න ඒකයි. ඒ නිසා තමයි අර මූල කර්මස්ථානය තුල හිත පිහිටුවාගෙන කාලාන්තරයක් ඉඳ බලන්න. එසේ ඉඳලත් ඒ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලේ ඉඳලත් කෙනෙකුට භාවනාව වැඩෙන්නේ නැත්නම් ප්‍රගුණ වෙන්නේ නැත්නම් තමයි අර තථාගතයන් වහන්සේ අපිට පෙන්වා වදාළ පියවර අපි එකින් එකට අනුගමනය කරන්නේ. ඒතකොට දීර්ඝ නම් ඒ ආස්වාස දීර්ඝ ආස්වාස කියලා හිතනවා. දීර්ඝ ප්‍රස්වාස නම් දීර්ඝ ප්‍රස්වාස කියලා හිතනවා. කෙටි ආස්වාස නම් කෙටි ආස්වාස කියලා හිතනවා. කෙටි ප්‍රස්වාස නම් කෙටි ප්‍රස්වාස කියලා හිතනවා. ඒ වගේම තමයි ඒතකොට මේ දීර්ඝ බව කෙටි බව තමන්ට වැටහෙනකොට ක්‍රමක්‍රමයෙන් මේ දීර්ඝ බව සංසිඳිලා කෙටි බව සංසිඳිලා තමන්ට මේ හිතේ සමාධි ගතිය දියුණු වෙන්න පුළුවන්. ඉතින් මේ දීර්ඝ බවත් කෙටි බවත් ප්‍රකට වුණත් ඒ නිමිති ප්‍රතිභාග නිමිති දක්වා හිත ශක්තිමත් වෙන්නේ නැත්නම් තමයි ඒ සම්පූර්ණ හුස්ම රැල්ල බලන්න කියන්නේ මුල මැද අග. ඉතින් මේ මුල මැද අග බලන එකත් එක ස්වාමින් වහන්සේලා එක විදිහට කියනවා. මොකද මුලැමැදාක බලන ක්‍රම දෙකක් තියෙන. එකක් විදර්ශනා ක්‍රමයට බලන ක්‍රමයයි සමත ක්‍රමයට බලන විදිහයි. දැන් අපි දන්නවා සමත භාවනාවේදී හුස්ම රැල්ලත් එක්ක පිටුපස්ස අපි හිත අරන් යන්නේ නැහනේ. ඒතකොට හුස්ම රැල්ලේ මුල ඉඳලා අග දක්වා අගපට මුල දක්වා පිටුපස්සේ හුස්ම රැල්ල අපි අරන් යන්නේ නැහැ. හැබැයි විදර්ශනාවෙත් අපි අරන් යනවා. ඒ විදර්ශනාවේදී මුල මැද අග කියන කතාව වෙනස්. සමත භාවනාවේදී සම්පූර්ණ හුස්ම රැල්ල කියලා. ඒ කියන්නේ එතකොට අර ආස්වාස ප්‍රස්වාස කියන මේ අර හුස්ම රැල්ල වදින තැනත් එක සම්පූර්ණ හුස්ම රැල්ල අපි දකින්න පුරුදු වෙන්නේ. එසේ හුස්ම රැල්ල දකිනකොට හරියට පුංචි මේ ආලෝක දෙකක් වතුර ධාරා දෙකක් යනවා වගේ තමන්න මේ ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වෙනවා. අන්න ඒකත් අපි සම්පූර්ණ හුස්ම රැල්ල දකින්න. එහෙම නැත්නම් මුල මැදක දකිමින් වටහා ගනිමින් අපි ආස්වාස ප්‍රස්වාස භාවනාවේ යෙදෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ආස්වාස ප්‍රස්වාස හොඳට ඒ හුස්ම රැල්ල මුලැමැදාක දකිමින් ඉඳගෙන එතත් හුස්ම රැල්ල හොඳට සංසිඳීමත් එක්ක තමන් හිත සමාධිගත වෙනවා. කොහොම නමුත් අපිට වැදගත් වෙන්නේ තමන්ට ආස්වාස ප්‍රස්වාස සිහියෙන් හුස්ම රැල්ල හොඳට සංසිඳිලා තැම්පත් වෙලා සමාධිගත වෙන ක්‍රමය. එහෙමත් දීර්ඝව සහ හෝ කෙටි වශයෙන් අරමුණු වෙලා හිත සංසිඳිලා තැම්පත් වෙලා සමාධිගත වෙන විදිහ. එහෙමත් නැත්නම් මේ සම්පූර්ණ හුස්ම රැල්ල දැනිලා ඒ තුලින් හිත සංසුන් වෙලා තැම්පත් කරගෙන යන විදිහ. එහෙමත් නැත්නම් මේ සංසිඳන හුස්ම රැල්ලම කෙනෙකුට මුලින් ප්‍රකට වෙන්න පුළුවන්. ඒතර සංසිඳන හුස්ම රැල්ලම අරමුණු කරගෙන සාන්තව හිත දියුණු කර ගන්නවා. ඉතින් මේ වගේ වෙලාවලදී
නොයෙක් ගැටලු යෝගයෙන් මතුවෙන්න පුළුවන්. සමහරක් අයට හුස්ම රැල්ල විශාල විදිහට දැනෙන්න පුළුවන්. සමහරක් අයට බොහොම කෙටියෙන් දැනෙන්න පුළුවන්. සමහරක් යෝගීන්ට වෙනත් විදිහට වෙනත් වෙන සංඥා ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මේ හැම අවස්ථාවකදීම තමන් භාවනාව ආනාපානසති භාවනාව වඩ아가න යනකොට ඒ ගුරුවරුන්ගෙන් උපදෙස් ඇතිව මේ හා සම්බන්ධ වෙච්ච අනුශාසනාවන්ට සාවධාන වෙලා තමන්ට පුළුවන් මේ භාවනාව දියුණු කරගෙන යන්න. විසුද්ධි මාර්ග අට කතාවේදී තවත් උපදෙසක් අපට ලබා දීලා තියෙනවා. මේ ආනාපාන සති භාවනාව දියුණු කරගන්නට නම් පුට්ටෝ කාසේ සතින් තපෙත්වා භාවෙන් තස්සේව භාවන උපලබ්ධති කියලා. ඒ කියන්නේ හුස්ම රැල්ල වදින තැන හිත පිහිටුවාගෙන ඒ ආස්වාස ප්‍රස්වාස හරියට වඩනවා නම් එවැනි යෝගීන්ටයි භාවනාව ප්‍රගුණ වන්නේ ප්‍රකට වන්නේ ඉක්මනින් හිත සමාධිගත වන්නේ කියලා. ඉතින් මේ උපදෙසුත් පිහිටට අරගෙන අපි පුළුවන් තරම් හිත ශක්තිමත් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ ආනාපාන සති භාවනාව හරියට අපි ප්‍රගුණ කරගෙන ගියොත් ඒ ඇති කරගන්න සමාධිය මොන වගේ සමාධියක්ද මොන වගේ ආලෝකයක්ද කියන එකත් සරියුත් මහ රහතන් වහන්සේ වෙන උතුමෝ ප්‍රකාශ කරලා තිබෙනවා. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යතහා බුද්දේන දේශිතා සෝ ඉමං ලෝකම් පබහාසේති අබ්බා මුත්තෝව චන්දිමා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් ආනාපාන සති භාවනාව මුලපටන් අග දක්වා හරියට කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ප්‍රකට කරනවා නම් අවබෝධ කරගන්නවා නම් ඒ තුලින් ඇතිවන ශක්තිය ගත්තාම ගත්තොත් එහෙම මේ ලෝකයේම බබළු වන පූර්ණ සඳ මණ්ඩල අර වලා ගැබෙන් මිදුණු සඳ මණ්ඩල මේ ලෝකයේ බබලවන්නා වගේ තමන්ගේ ආධ්‍යාත්මික సంతානය නීවරණයන්ගේ සංසිඳිලා බැබලෙන හැටි තමයි පෙන්වා තිබෙන්නේ. ඒක නිසා අපට තමන් තුළින්ම උපදවා ගන්නා ආලෝක ශක්තිය, සමාධි ශක්තිය, ඒකාග්‍රතා ගුණය, සමාපatti ගුණය දීර්ඝ කාලයක් තමන්ගේ සුවපත් භාවයටත් අන් අයගේ ජීවිත සුවපත් කරවීමටත් අවසානයේදී විදර්ශනා භාවනාවට පාදක සමාධිය බවට පත් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණ විදර්ශනා ප්‍රගුණ කරමින් තම තමන්ගේ ඒ බලාපොරොත්තු වන අධිගම ඥානයන් වහාම සාක්ෂාත් කර ගැනීමට බෙහෙවින් උපකාර වෙනවා. ඉතින් ඒක නිසා අපි අද දවසේදී මේ ආනාපාන සති භාවනාව ගැන බොහෝ කරුණු කාරණාවන් තිබෙද්දී මේ සියල්ල එකතු කරලා කෙටි කරලා සම්පින්ඩණය කරලා ඒ වැදගත් හිතන කොටස් විතරක් මම මෙතනදී දේශනා කළා ඉදිරිපත් කළා. මේ දේශනා පින්වතුන් බෙහෙවින් උපකාර වේවි. ඒක නිසා අපි ඊළඟ සතිය වෙනකන් තමන්ට පුළුවන් ආනාපාන සති භාවනාවට මූලිකත්වයේ දීලා හිත හොඳට සංසිඳවාගෙන තැම්පත් කරගෙන හිත දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. කෙනෙකුට එකපාරටම හුස්ම රැල්ලටම අරමුණ ගන්න බැරි නම් විතරක් Taman දන්න විදිහට කෙටියෙන් භාවනා පූර්ව කෘත්‍යයක් විනාඩි 5ක් 10ක් ඇතුළත කරලා වැඩි වෙලාවක් භාවනා පූර්ව කෘත්‍යයට කාලය යොමු කරන්න එපා. මොකද පරියන්කට කාලය මදි වෙනවා. ඒකට සුළු වෙලාවක් යොමු කරලා තමන් අරමුණේ හිත තියාගෙන ආනාපාන සති භාවනාවට වැඩි කාලයක් යොමු කරවලා සිත සමාධිගත කරගන්න කියලා උත්සාහවත් වෙන්න කියලා අපි හැමදෙනාටම මතක් කරනවා ආරාධනා කරනවා. එහෙමනම් අපි ඊළඟ භාවනා දේශනාව තවසේදී අද විනාඩි 15ක් භාවනා කරා. ඊළඟ දේශනා වාරයේදී අපි ඊට වඩා වැඩි කාලයක් භාවනා කරනවා. ඒක ටික කාලය වැඩි කරමින් තමයි අපි දේශනාව සිද්ධ කරන්නේ. එහෙමනම් අද දවසේදී අපි රැස් කරගත්ත කුසලය ඒකාන්තයෙන් ඔබ අප සමදනාට වහවහාම චිත්ත ඒකාග්‍රතාවේ චිත්ත සමාධිය සතර ඉරියව්වේම දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සමාධිය පාදක කරගෙන විදර්ශනා ඥාන වඩමින් මගඵල පිළිවෙලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ අජරාමර නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලයේ සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.